समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स सनाथा बिक्कवे विहरथ मा अनाता दुक्खं बिक्कवे अनाथो विहरति दसइमे बिक्कवे नाथ करन धम्माति පින්නතුනි හීලෑ නොවිච්ච දඩබ්බර නොහික්මුණු කුලප්පු වෙන හරක් ඉන්නවනේ. අන්න ඒ හරක් පින්වත්නි හිතූ පරිද්දෙන් ඒ හරකට ඕන භූමියේ ඇවිදිනවද නැද්ද? ඇවිදිනවනේ. කිසිම ඉඩමක වැටමායිමක් කාට තිබුණත් මේ හරකට තියෙනවද? කාට වැටයිනි තිබුණත් ඒ නොහික්මුණු හීලෑ නැති ගවයෙකුට ඒ වැටයිනි නෑ පින්වත්නි. ඒ නිසා මේ ඉඩමෙන් වෙන ඉඩමකට ඒ ඉඩමෙන් තව ඉඩමකට හිතූ පරිද්දෙන් ඉඩමෙන් ඉඩමට මාරු වෙවි මේ නොහික්මුණු ගවයා යනවා. ඒ ගිහිල්ලා පින්නතුනේ සමහර විටකදී එක තැනක මේ හරකා තියෙන දෙයක් කකා ඉන්නවා බැලූ බැල්මට හරිම හීලයි හැම වෙලාවකදීම දඟලන්නේ නැහනේ. හරකට ඕන හැටියට යන්න දුන්නම පින්නතුනේ හරක බැඩිය දඟලන්නේ නැහැ. ඉතින් ගිහිල්ලා කොහේ හරි වැතිරිලා තියෙන දෙයක් කාලා ඉන්නවා. හැබැයි ඒ හරක එහෙම හිටියට ඒ හරකගේ අයිතිකාර මිනිස්සයාට ඒ තරම් සුවෙන් ඉන්න බෑ. ඇයි?
මේ හරකින්දා යම් විනාශයක් වෙනවද ඒකේ විපාකෙ විඳින්න වෙන්නේ කාටද? ඒ හරකගේ අයිතිකාරයාට. ඒ හින්දා අනුන්ගේ කුඹුරු වල ඉන්න දෙන්න බෑ. සිද්ධ වෙනවා තමන්ගේ වත්තට ගෙනල්ලා හිර කරලා මේ හරක ගැට ගහන්න. හැබැයි හිතු හිතු ඉඩම් වල හිතු හිතු පරිද්දෙන් කකා ඇවිදපු මේ හරකා අල්ලලා ගැට ගහන්න හදනකොට තමයි පින්නතුනේ වෙනදා නැති විදිහට දඟලන්න පටන් ගන්නෙ. මේ කිව්වේ කුමන හරක ගැනද? මේ කිව්වේ සිත ගැන. දීර්ඝ කාලයක් පින්නතුනේ මේ හිත හීලෑ නැතිව දඩබ්බර වෙලයි තියෙන්නේ. මේ සිත නැමැති නොහික්මිච්ච ගවයා අර ඉඩමෙන් ඉඩමට හිතූ පරිද්දෙන් යනවා වගේ පින්නතුනේ මේ හිතෙත් ස්වභාවය තමයි එක අරමුණකින් තව අරමුණකට ඒ අරමුණෙන් තව අරමුණකට කවදාකවත් මේ සිතට කල්පනා කරගන්න මෙනෙහි කරන්න අරමුණු ඉවර වෙයිද? අරමුණු ඉවර වෙන්නේ නැහැ පින්නොත්. කෑම ටිකක් එහෙම කාපු වෙලාවක ඔන්න හාන්සි වුණොත් පුටුවක ඔය ඇත්තෝ මේ සිත එක්ක අතීතයේ එක්ක අනාගතයේ නොඑක් අරමුණු මුල් කරගෙන මේ සිත යනවද නැද්ද? මේ කියන්නේ හිත ගමන් කරනවා කියන එක නෙවෙයි. සිතට ගමන් කරන්න බෑ පින්වත්නි. දැන් අපි ඇතැම් අය මේක විවරණය කරනවා දූරං ගමං ඒක චරං කියන ගාථාවේදී මේ දූරං ගමං කියන්නේ දුර ගමන් යනවා කියලා. නෑ පින්වත්නි. හිතට එහෙම යන්න බෑ. සිතට දුර ගමන් යන්න බෑ ඇත්තටම. එහෙනම් මොකද කරන්නේ? දුර තියෙන අරමුණු සිතින් අල්ලනවා කියන එකයි මේ දූරං ගමන් කියන්නේ. දැන් රුවන්මැලි සෑය කිව්ව ගමන් අපිට මැවිලා පේනවා. රුවන්මැලි සෑයට හිත ගිහිල්ලාද? ගිහිල්ලා නෙමෙයි දුර තියෙන අරමුණ අල්ලනවානේ. එතකොට බලන්න මේ සිතේ ස්වභාවය තමයි පින්නතුනේ එක්ක අතීතයේ එක්ක අනාගතයේ කල්පනාවන් ඔස්සේ තමයි යන්නේ. නොඑක් අරමුණු වලින් අරමුණු වලට මාරු වෙවි ගිහිල්ලා වෙන කොහේ හරි යන අරමුණකට අහු වෙනවා. දැන් ඒ ගැන කල්පනා කර ඉන්නවා. අපි හිතමුකෝ භාවනා කරනවා කියලා. දැන් යම් කිසි කෙනෙක් ඉඳ ගන්නවා බුද්ධානුස්සතියක් වඩන්න. දැන් ඉතින් ටිකක් වෙලා ඉන්නවා අරහං නම් වනසේක කියලා. 10 පාරක් 12 වතාවක් කියනකොට මොකද වෙන්නේ? අරහං නම් වනසේක පැත්තකට ගිහිල්ලා ඔන්න වෙන කොහෙද යනවා මේ හරකා? අනුන්ගේ ඉඩමක එක්ක කාපු දෙයක්, එක්ක බීපු දෙයක්, එක්ක දැකපු දෙයක්, එක්ක හිතනවා හිට කොල්ලෝ එයිද දන්නේ නැහැ ගෙදර. දැන් මේ හිටියේ බුද්ධානුස්සතිය වඩ ඔන්න සෑහෙන දුරක් මේ නොහික්මිච්ච හරක ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ මේක හරියන්නේ නැහැ. හිටියේ අරහං නම් වනසේක කියලා. ඔන්න ආයෙත් ගෙනල්ලා ගැට ගහනවා. නේ දැන් ආයෙත් අරහං නම් වනසේක කියලා 10 පාරක් විතර කියනකොට ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් වෙන ඊඩමකට පනිනවා. මම මේ සිනහවෙන් කියන්නේ මේ සිත නැමැති ගවයා මොනතරම් හීලෑ නැති ගතියකින් පීඩා විඳිනවද? දැන් අපි භාවනාවක් හරි මොකක් හරි එකකට පින්වත්නි අල්ලලා ගැට ගහන්න හදනකොට පුදුම දැඟලිල්ලක් දඟලන්නේ. මොකක් හරි එකක් ගැන කල්පනා කර පුටුවක ඉඳගෙන ඉන්නකොට ඔය ඇත්තන්ට වෙලාව යනව දැනෙනවද? දැනනවද පින්වත්නි? නෑ. ඔය බණ අහනකොට තියෙන කොන් දෙකක් උම එහෙම එතකොට තියෙනවා. දනහි සමාරුව එහෙම මොනම හේනයක්වත් නැහැනේ. හැබැයි අල්ලලා හීලෑ කරලා ගැට ගහන්න හදනකොට සිත ඒ අත මේ අත දුවනවා විතරක් නෙවෙයි පින්නතුනේ කයත් පීඩා දෙනවද නැද්ද? කයත් පීඩා දෙනවා. ඒ නිසා මතක තියාගන්න
අපිට තියෙන මහා බරපතලම කටයුත්ත තමයි මේ සිත මේ මොහොතේ නතර කර ගැනීම. මේ සිත මේ මොහොතේ නතර කරගත්තේ නැත්නම් මොනම පින්කම් ජීවිතයේ කළා උනත් පින්නතුනේ මැරෙන වෙලාවේදී පින්නතුනේ ඔය එක පිනක්වත් සිහියට එන්නේ නැහැ. මේක ලේසි කාරණයක් නෙවෙයි. පැහැදිලි නේද? සියලු දේවල් පසෙක තියලා බුද්ධානුස්සතියක් වඩනකොට වඩන්න අමාරුම බුද්ධානුස්සතිය නම් අනික හැම තැනකම හිත දුවනවා නම් මරණාසන්න වෙලාවේදී පැහැදිලි නේද කියන දේ නිසා පින්කම් කළාට පමණක් ප්‍රමාණවත් නෑ. ඒ පින්කම් උවමනා එකක් උවමනා වෙලාවට එළියට අරන් බලන්න නම් සිත මනාකොට පින්වත්නි කලමනාකරණය කරලා තියෙන්න ඕන. අතීතේ දේවල් අතීතයට දාලා අනාගතේ අනාගතයට දාලා මේ මොහොත තුල හොඳට සිත පිහිටුවන්න පුරුදු වුණොත් තමයි කල පිනක් වුණත් මරණාසන්නකදී සිහිපත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ කවුරුත් හිත හීලෑ කරගෙනම මේ දේශනාව දැන් ශ්‍රවණය කරමු. සියලු දෙනාටම සුවසේම උතුම් ධර්මාවබෝධය සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිතේ ඇති කරගෙන කවුරුත් ධර්මයේ ශ්‍රවණය කරමු. පින්වත්නි, හොඳම බීජ වපුරනවා නම් අපිට සිද්ධ වෙනවා හොඳටම කුඹුර හදාගන්න. නේද? මොන්න තරම් බීජ වර්ග පින්වත්නි හොයාගෙන වපුරන්න හැදුවත් කුඹුර සකසගත්තේ නැත්තම් හරියට බලාපොරොත්තු වෙන අස්වනු නෙලා ගන්න හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි කවුරුත් මේ ශාසනයේ ඵලයක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ බලාපොරොත්තු වෙන ඵලය ලබා ගැනීම පිණිස අපි ළඟ සපුරා ගත යුතු වූ කාරණා රාශියක් ගැන තමයි පින්නතුනේ මේ දේශනාවේදී දේශනා කරන්නේ. පින්වත්නි, අංගුත්තර නිකායේ දසක නිපාතය කියලා කියන්නේ දහම් කරුණු 10ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටස. අංගුත්තර නිකායේ දසක නිපාතයේ නාථ වර්ගය කියලා වර්ගයක් තියෙනවා. දැන් ධම්මපදයේ ඇතුලේ යමක වර්ගයේ, චිත්ත වර්ගයේ, පුප්ප වර්ගයේ කියලා වර්ග තියෙනවා වගේ දසක නිපාතයේ ඇතුලේ තියෙනවා වර්ග. එයින් එකක් තමයි නාථ වර්ගය කියලා කියන්නේ. ඒ නාථ වර්ගයේ සූත්‍රයක් තියෙනවා පින්නතුනි. සූත්‍රයේ නම පඨම නාථකරණ කියන සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? පඨම නාථකරණ සූත්‍රය. නාථ කියන වචනයට විරුද්ධ වචනේ මොකද්ද? නාථ කියන වචනයට විරුද්ධ වචනේ තමයි අනාථ. එතකොට නාථ කියන වචනේ තේරුම? නාථ කියන වචනේ තේරුම තමයි පිහිට, සරණ කියන එකනේ. අනාථ කියන්නේ පිහිටක් නැහැ, සරණක් නැහැ කියන එකයි. පිහිටක් නැහැ, සරණක් නැහැ කියන එක අනාථයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කළා පින්නතුනේ ඊටාම බරපතල ප්‍රකාශයක්. මොකද්ද මේ ප්‍රකාශය? සනාතා හෝත භික්ඛවේ මා අනාථා. මහණෙනි කිව්වම හැමෝමයි, ගිහි පැවිදි සියල්ලන්ටමයි මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි, නුඹලා මගේ ශාසනයේ අනාථයෝ වෙන්න එපා, සනාථයෝ වෙන්න කිව්වා. බුද්ධ ශාසනයක් ඇතුලේ ගිහි ඔබ වේවා, පැවිදි මම වේවා, ප්‍රතිපත්තිගරුකව ජීවිතයක් හදාගන්නව නම් මේ අවවාදය ඇති පින්වත්නි.
නුඹලා මගේ ශාසනේ අනාථයෝ වෙන්න එපා කිව්වා. සනාථයෝ වෙන්න කිව්වා. තාම බරපතල කාරණාවක් මේක. බුද්ධ ශාසනයක් ඇතුලේ අනාථයෙක් වෙන්න එපා කියලායි කියන්නේ. සනාථයෙක් වෙන්න. ඇයි අනාථයෙක් වෙන්න එපා කියන්නේ? අනාථෝ භික්ඛවේ දුක්ඛං විහෙරති. අනාථය වාසය කරන්නේ දුකසේ. කවදාකවත් අනාථයෙක් සුවයෙන් සැපයෙන් ඉන්නවා කියලා නෑ. අනාථයෙක් ජීවත් වෙන්නෙම ඊටාම දුකෙන් පීඩාවෙන්. දසයිමේ භික්ඛවේ නාත කරන ධර්මා. අනාථයෙක් නොවි සනාථයෙක් වෙන්න හේතු වන කාරණා තියෙනවා කීයක්ද? කාරණා 10ක් තියෙනවා. අද ඔබට දේශනා කරන්නේ මේ ශාසනයේ අනාථයෙක් නොවි මේ ශාසනයේ සනාථයෙක් වෙන්න තිබිය යුතු වූ කාරණා 10 පිළිබඳව. දැන් පින්වත්නි ඔය ඇත්තෝ රෙදි ගන්න යනවනේ. රෙදි කඩවලට නේද? ඒ සෑම රෙදි කඩේකම පින්නතුනේ තියෙනවා වෙනමම පුංචි කාමර කෑල්ලක් ලොකු කණ්ණාඩියකුත් එක්ක ඔළුවේ ඉඳන් කකුල් දෙක ළඟට එනවම පේන කණ්ණාඩියකුත් එක්ක. ඒ මොකද්ද? කඩේ තියෙන ඇඳුම ගන්න ඇඳුම ඇඳලා බලන්න. ඒ නිසා ඇඳුම් 10ක් පෙන්වන්නම් ඇඳලා බලන්න ඔය ඇත්තෝ. නේද? මේක මට ගැලපෙනවද? මේක මට හරියන්නේ නැද්ද? එහෙම බලා ගන්න බෑ. මේ කාරණා 10 තමන් ඇඳලා බලන්න ඕනේ. මේ කාරණා රෙදි ඉතින් කඩේ තිබ්බට වැඩක් නැහැ නේ. නේද? මේ ටික දැන් තමන් බලා ගන්න ඕන තමන්ට මේක ගැලපෙනවද? ඒ නිසා මම මේ කාරණා 10න් ඔබට කණ්ණාඩියක් පෙන්වන්නේ. මොන කණ්ණාඩියක්ද? ධර්ම කැඩපතක්. දහම් කැඩපතක්. මේ කාරණා 10න් ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ ගැන. හැබැයි මට පෙන්වන්න පුළුවන් කණ්ණාඩිය විතරයි. මූණ බලා ගන්න එක ඔබ කරගන්න ඕනේ. නේද? එතකොට මේ කාරණා 10 අඩුවක් නැතිව තියෙන්නත් ඕන. හැබැයි අපිට ඕන ප්‍රමාණයට නෙවෙයි ධර්මයේ සඳහන් ප්‍රමාණයට. සමහර ඒවා අපිට ඕන ප්‍රමාණයටනේ තියෙන්නේ. මතක තියාගන්න මේ ශාසනයේ හිතුවක්කාරයෙක් වෙන්න එපා. මේ ශාසනයේ කිසිම තැනක තමන්ට ඇති කියන තැනින් හිතනවා නම් හරි කියලා තමන්ට ඇති කියලා හිතන තැනක් තියෙනවානේ. ඒ කියන්නේ මම බෞද්ධයෙක් වෙන්න මම පන්සිල් රකින්නවා ඒ ඇති. එහෙමත් හිතනවා සමහරු. තවත් සමහරු හිතනවා මම පන්සිල් රකින්නවා පොයට අටසිල් ගන්නවා. ඉතින් හොඳයි මං හොඳ බෞද්ධයෙක් කියලා හිතාගෙන ඉන්නවා ඇති කියලා. එහෙම හිතනද අපිට ඕන තැන් වලින් දැන් හොඳයි දැන් හරි දැන් ඇති කියලා හිතන්න මතක තියාගන්න මේක ඔය ඇත්තන්ගේ ශාසනය නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඒ නිසා මේ ශාසනයේ ප්‍රමාණය වෙන්නේ අපිට ඕන තරම නෙවෙයි තථාගතයන් වහන්සේට ඕන තරම. මේ ශාසනයේ ප්‍රමාණය වෙන්නේ අපිට සතුටු වෙන තරම නෙවෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ සතුටු වෙන තරම. අපි නම් ඉතින් කියනවා සෝවාන් වුණොත් ඇති කියලා. බුදුරජාණන් වහන්සේ එහෙම සතුටු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම සතුටු වෙන්නේ නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ සතුටු වෙන්නේ මේ ආත්ම භාවෙම කෙලවර කරපු භවය ඇති කෙනෙක්.
එතෙන්ටි තමයි උන්වහන්සේ සතුටු වෙන්නේ. ඒ නිසා අපිට සතුටු වෙන ප්‍රමාණය මේ ශාසනය ඇතුළතදී ප්‍රමාණවත් වෙන්නේ නැහැ පින්වත්නි. මේ දහම් කරුණුත් අපිට ඕන ප්‍රමාණයෙන් අරගෙන දැන් හරි මේක මයි ළඟ තියෙනවයි කියලා එහෙම ගන්න හදන්න එපා. ධර්මයේහි සඳහන් ප්‍රමාණයෙන් තමන් ළඟ තියෙනවද කියන එක හොඳට විමසලා බලා ගන්න ඕනේ. එහෙනම් මේ කාරණා 10 ඔබ ළඟ තියෙනවා නම් ඔබ සනාතයි. මේ කාරණා 10 ඔබ ළඟ නැත්තම් මොකද වෙන්නේ? අනාතයි තමයි. මේ කාරණා 10 නැත්තම් අනාතයි. පළවෙනිම නාත කරන ධර්මය මේ ශාසනයේ අනාතයෙක් නොවි සනාතයෙක් වෙන්න හේතු වෙන පළවෙනිම කාරණේ භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා පින්වත්නි සීලය. ඔන්න පළවෙනි කාරණේ. ඒ සීලය විස්තර කරනවා ස්වාමීන් වහන්සේ නමක් නම් ඒ භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවෘත වෙන්න ඕනේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙලා අරමුණක් ඇතිව අරමුණක් නැතිව නෙවෙයි. ඒ කියන්නේ බොහෝ දෙනෙක් ශාසනය ඇතුලේ පින්වතුනේ ඔළුව හැරිච්ච අතේ යනවනේ. අරමුණක් තියෙන්න ඕන ශාසනයේනේ. යටත් පිරිසෙන් මල් පූජා කරනකොට ඇයි කියලා ඇහුවොත් දෙන්න උත්තරයක් අපි ළඟ තියෙන්න ඕනේ. අඩුම තරමේ මම මේ කියන්නේ. පහන් දැල්ලුවොත් එහෙම ඇයි පහන් පූජා කරන්නේ කියලා ඇහුවොත් අපිට ඒකට උත්තරයක් තියෙන්න ඕනද නැද්ද? උත්තරයක් තියෙන්න ඕනේ. බොහෝ දෙනෙකුට ඒවට උත්තර නැහැ. ඒ කියන්නේ බොහෝ මේ ශාසනයේ හුඟකට වැඩ කරන වැඩ ටිකක් තියෙනවා. ඇයි කියලා ඇහුවොත් ඒවා කරන්නේ ඒවට උත්තර නැහැ. මේ කියන්නේ හුඟ දෙනෙකුට මිෂන් එක තියෙනවා විෂන් එක නැහැ කියලා. ශාසනය ඇතුලේ. තවත් සමහර පඬිවරු ඉන්නවා මේ ශාසනයේ එයාලට විෂන් එක තියෙනවා මිෂන් එක නැහැ. එහෙමත් ඉන්නවනේ. ප්‍රතිපත්තිය ගැන හරියට කතා කරනවා මලක්වත් පූජා කරලත් නැහැ හැබැයි. විෂන් එක තියෙනවා. මිෂන් එක නැහැ. මේ ශාසනය ඇතුලේ මේ දෙකම තියෙන්න ඕන පින්වත්නි. අරමුණකුත් තියෙන්න ඕනේ. ඒ අරමුණ වෙනුවෙන් පින්වත්නි ක්‍රියාත්මක වීමක් තියෙන්න ඕනේ. මේ දෙකම සමව වැඩෙන්න ඕනේ. එතකොට සීලයකදී භික්ෂුවක් නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙන්න ඕනේ. අරමුණක් ඇතිව අල්ප මාත්‍ර වරදේ පවා බය වෙන්න ඕන පින්වත්නි. අල්ප මාත්‍ර වරදේ පවා බය වෙන්න ඕනේ. වැදගත්ම කාරණයක් කියනවා ශික්ෂා පදවල කැමැත්තෙන් සමාදන්ව හික්මෙන්න ඕනේ. මේක අපි බොහෝ දෙනෙක් වැඩිය හිතන් නැති කාරණයක්. ගිහි ඔබත් පැවිදි මමත් ගිහි ඔබ නම් මේ ශාසනයේ සිල්පද 5 රැක ගන්න. සිල්පද 5 නැත්තම් මතක තියාගන්න මොන ප්‍රාතිහාර්ය පාන්න ගියත් පින්වත්නි අනාතයෙක්මයි. සනාතයෙක් වෙන්න නම් පළවෙනි දේ මොකද්ද? තමන්ට තමන්ගේ සීලය ගැන නිසක භාවයක් තියෙන්න ඕන. මට මගේ සීලය ගැන සැකයක් නැහැ. තමන්ගේ සීලය ගැන සැකයක් නැත්තම් කොහොම අභිමානයක් තියනවද පින්වත්නි? කොච්චර අභිමානයක් තියනවද නේ? ඒ කියන්නේ තමන් ගැන තීන්දුවකට එනවා මැරෙන්න කලින් දැන් මැරුණ දෙන් මං දුගතිය යන්නේ කියලා. ඒ තීන්දුවට එන්නේ සීලය ගැන සැකයක් නැති කෙනා. සීලය ගැන සැකයක් තියෙන කෙනා. අනේ දවල් මැරෙන්නේ නැතුව රෑ නිින්ද නම් මැරුණත් කමන්නේ කියලා ඉතින් ඉන්නවා. ඒත් කියන්නේ අපායේ ගියත් කමන්නේ කරුවලේ.
අන්න එහෙම සංකල්පයක් තියෙන්නේ. සීලයේ නිසක භාවයකට පත්වෙච්ච කෙනෙකුගේ ඒ වගේ ප්‍රාථමික ප්‍රාර්ථනා නැහැ පින්වත්නි. එයා හැම වෙලාවෙම අභීතයි. සිල් සපුරාගත්තු කෙනා හරි අභීතයි. තවත් සමහරු කියනවනේ මම ඉතින් සිල් සමාදන් වෙන්න ඕනේ මං කොහොමත් ඌව කරන්නේ කියලා. එහෙම එකකුත් නැහැ. සීලයක් හැටියට සමාදන්ව රකින්නකොට තමයි පින්නතුනේ ඒක ශාසනය ඇතුළතදී ගුණයක් පිරුවා වෙන්නේ. සීලයක් හැටියට අදිෂ්ඨාන කරගෙන රකින්නකොට තමයි ඒකේ පින්වත්නි තියෙන අභීතකම උපදින්නේ. සිල් පදවල කැමැත්තෙන් හික්මෙන්න ඕනේ. මේක හරි වැදගත් ප්‍රකාශයක්. සමහර තැන්වලදී අපි සීලයට යට වෙලා ඉන්නවා පින්නතුනේ කැමැත්තෙන් නෙවෙයි මේ සීල් පද ටිකක් තියෙන හින්දා හිර වෙලා ඉන්නවා. වැටහුණද මේ කියන දේ? සමහර අය කැමැත්තෙන් සිල්පද සමාදන් වෙලා කැමැත්තෙන් ඒ සිල්පද ඇතුලේ ඉන්නවම නෙවෙයි. සමහරු ඉන්නවා සීලයක් සමාදන් වුණාට පස්සේ මේක තියාගෙන ඉන්නත් බෑ, කඩා ගන්නත් බෑ වගේ පීඩාවක් විඳිනවා. එහෙම සිල් රැකලා වැඩක් නෑ පින්වත්නි. මේක ඇතුළාන්තෙන්ම උපදින්න ඕනේ මේ සීලය තුල හික්මෙන්න කැමැත්තක්. කැමැත්තෙන් මේ සීලය රකින්න ඕනේ. කැමැත්තෙන් නොවි සිල් පද ටිකකට හිර වුණොත් පින්නතුනේ අපිට ඒ සීලය ඇතුලේ තියෙන්නේ පින්නතුනේ සතුටක් නෙවෙයි දුකක්. මහ වදයක් වෙනවා. හරියට මේක මොන වගේද? හරියට දැන් අපි හිතමු ගෙදරක ඇති කරනවා කුරුල්ලෙක් කූඩුවක දාලා. සමහර කුරුල්ලෝ ඉන්නවා පින්නතුනේ ඒ කුරුල්ලා අතරමඟදී මේ හොඳට සමාජයේ පරිසරයේ ඉගිලෙමින් පළවැල හොයාගෙන ජීවත් වෙච්ච මේ කුරුල්ලා කූඩුවකට දැම්මට පස්සේ පින්නතුනේ කූඩුවේ දොර වහලා තියනකම් මේ කුරුල්ලා කූඩුව ඇතුලේ ඉන්නවා. හැබැයි යම් වෙලාවක අමතක වීමකින් හෝ මේ මිනිස්සයාට කූඩුවේ දොර වහන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මේ කුරුල්ලා යනවා පින්නතුනේ අය නොඑන්නම. අල්ලන්නම බැරි වෙන්න යනවා. ඇයි? ඒ කුරුල්ලා ඒ කූඩුව ඇතුලේ හිටියේ කැමැත්තෙන් නෙමෙයි. තවත් සමහර කුරුල්ලෝ ඉන්නවා. ඒ කුරුල්ලා ටික කාලයක් යනකොට මේ ගෙදර අය එක්ක සමීප වෙනවා. නේ? එතකොට මොකද වෙන්නේ? කූඩුවේ දොර ඇරලා තිබුණත් පින්නතුනේ මේ කුරුල්ලා යන්නේ. අතට අරගෙන ඉහළට විසිකලත් කුරුල්ලා ඉගිලිලා යන්නේ. ආයේ කැරකිලා කුරුල්ලා විහිංම ඇවිල්ලා අපේ අතේ වහනවා. ඇයි කුරුල්ලා ඒ කූඩුව ඇතුලේ කැමැත්තෙන් හිටියා. ඒ කියන්නේ ඒ බැඳීම එක්ක ඒ කුරුල්ලට එතන ප්‍රියතාවයක් ගොඩනැගිලා තියෙනවානේ. අන්න ඒ වගේ තමයි අපි සිල් පද ඇතුලේ හිර වෙලා මේ වරැක්කොත් කැමැත්තෙන් නොවි යම් ඉඩක් හැදුනොත් සිල් කඩා ගන්න ඒකේ අන්තිටම යනවා පින්වත්නි. අන්තිටම යනවා. හැබැයි සිල් පදවල හික්මෙන්නේ කැමැත්තෙන් නම් ඒ සීලය ඇතුලේ ඉන්නකොට මහ පුදුම ප්‍රීතියක් උපද්දව ගන්නවා නම් තමන් හරියට අර කූඩුවට ආපහු වෙන කුරුල්ලා වගේ පින්වතුනේ එයා සිල්පද කඩන්න ඉඩක් උනත් සිල්පද කඩා ගන්න ඊට වඩා සුවයක් සිල්පද ඇතුලේ ඉඳලා එයා ලබනවා. පැහැදිලි නේද? ලොකු සතුටක් ලොකු ප්‍රමෝදයක් ලබනවා එයා මම සිල් සපුරාගත්තා කියන තැන ඉඳලා. ඒ නිසා එයාට ඉඩ හැදුනත් සිල්පද කඩන්නේ. ඔය සිල්පද ඇතුලේ කැමැත්තෙන් හික්මෙන කාලේ තමයි පින්නතුනේ රහතුන් වහන්සේලා වැඩි වුණේ සිල්පද අඩු වුණේ.
සිල්පද ඇතුලේ කැමැත්තෙන් හික්මෙන්නේ නැතුව කියන්නේ කැමැත්තෙන් සිල් සමාදන් වෙලා සීලය රැක ගන්න නැතිව සිල් පදවලට හිර වුණොත් එහෙම පින්නතුනේ එයා මොකද දන්නවද කරන්නේ? එයා ඊළඟට කරන දේ තමයි පින්නතුනේ කොහෙන් හරි ඉඩක් ලැබුණොත් එහෙම සිල් පදවලට අහු නොවි ඒ වරදම කරන්ඩ ඒ වරදම කරනවා සිල් පදයට අහු වෙලා නැති හින්දා. තේරුණාද මම කියන දේ? අපි හිතමුකෝ දැන් සත්වයෙක් මැරුවොත් ප්‍රාණඝාතයක් කිව්වොත් ඒක සිල් පදයක් කියමුකෝ. කැමැත්තෙන් සමාදන් වෙන කෙනා සිල් පදය නෙවෙයි ගන්නේ. සත්වයෙක් මරන්න හොඳ නැහැ. එයා ගන්න එතනින්. සිල් පදය ඇතුලේ හිර වෙලා ඉන්න කෙනා මොකද කරන්නේ? මරන්න ඕනේ. ඒකට වෙන ක්‍රමයක් හොයනවා. වෙන කෙනෙක් ලවා මරවනවා. දැන් හරිනේ. දැන් සිල් පදෙත් රැකුණා. වෙන්න ඕන වැඩෙත් උනා. එතකොට තමයි බුදුහාමුදුරන්ට සිද්ධ වෙන්නේ ඒ සිල්පදය සංශෝධනය කරන්න. මැරුවත් පව්, මැරෙව්වත් පව්. හැම වෙලාවකදීම කැමැත්තෙන් සීලයක් ඇතුලේ ඉන්න කෙනා බලන්නේ සිල් පදය ගැන නෙවෙයි සිල් පදයේ කාර්යය ගැන. අකමැත්තෙන් එහෙත් සිල් පදය ඇතුලේ හිර වෙලා ඉන්න කෙනා ඕනම වෙලාවක ඉඩක් හොයනවා ඒ සිල් පදයට අහු නොවි ඒ වරද කරන්න වුණොත් ඒකට ලැහැස්ති. ඒ නිසා ඔබ වේවා මම වේවා සිල් පද ඇතුලේ පින්නතුනේ කැමැත්තෙන් හික්මෙන්න ඕනේ. කැමැත්තෙන් වරක් දුකක් හැටියට අරගෙන නෙවෙයි කැමැත්තෙන්. බුද්ධ වන්දනාව පවා කැමැත්තෙන් කරන්න බෑනේ. ඒව පවා කැමැත්තෙන් කරන්න ඕනේ. ඒක මුල් කාලේ අපිට වුණත් ඇත්තටම තේරෙන්නේ නැහැ. මේක මහා පීඩාවක් නෙවෙයි. අපි පුංචි කාලේ පිරිවෙන්න යන කාලේ දවසක් අපිව දැම්ම භාවනා වැඩසටහනකට. එදා නම් හිතුනේ අම්මේ පණ පිටින් අපාය ගියා වගේ කියලා. පුංචි කාලේ ඉන්නම බෑ. නමුත් දැන් තේරෙනවා ඉඳලා තියෙන්නේ අපායකනේ අපි. මේ භාවනාව මොන තරම් සුවයක්ද කියලා දැන් දැනෙනවා පින්වත්නි. ඒ නිසා ඕනම සාසනික පිළිවෙතක් ඇතුලේ පළවෙනි කාරණේ තමයි කැමැත්ත. නේ? ඊළඟට අනාථයෙක් නොවි සනාථයෙක් වෙන දෙවෙනි කාරණේ තමයි බහුශ්‍රුත භාවය. බහුශ්‍රුත භාවය කියලා කියන්නේ මොකද්ද? බොහෝ ඇසූ පිරූ තැන් නැති භාවය. මේ සරලව ගත්තොත් ධර්මයේ පිළිබඳ දැනුමනේ. නේද? සරලවම ගත්තොත් දහම් දැනුම තමයි මෙතන බහුශ්‍රුත භාවය කියලා කියන්නේ. නමුත් මතක තියාගන්න බහුශ්‍රුත භාවය කියලා කියන්නේ දැනුම පමණක් නෙවෙයි. ඒ දැනුමෙන් ඔහු කරන්නේ මොකද්ද කියලාත් බලන්න ඕනේ. වැටහුණාද? දැනුම විතරක් බහුශ්‍රුත භාවයේ මනින්න ප්‍රමාණවත් මදි. ඔහු ඒ දැනුම පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? දැනුම තියෙනවා ධර්මයේ සම්බන්ධව. අපි හිතමු දැන් ඔන්න යම් කිසි කෙනෙක් ඉන්නවා ධර්මයේ පිළිබඳ දැනුමක් තියෙනවා. හැබැයි එයා මොකද කියන්නේ? මම තමයි දන්නේ, අනේක අය මොනවත් දන්නේ කියලා. එයා ඒක යොදා ගන්නවා අනුන් පහත් කරන්නත් තමා උසස් කරගන්නත්. මේකට කියනවා අත්තුක්ඛංසනේ සහ පරවම්බනේ කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? එයාගේ දහම් දැනුමම තමයි ඊළඟ කෙලෙස් ධර්ම ටික උත්පාදනය කරන්න හේතු වෙලා තියෙන්නේ. දැන් තවත් සමහරව ඉන්නවා
යම් දහම් කරුණු ටිකක් දැනගත්තට පස්සේ හරි හදිස්සි මොකටද නිවන් දකින්න නෙවෙයි පොතක් ලියන්න. දැන් මෙයා පොතක් ලියනවා. ආයෙත් දහම් කරුණු ටිකක් දැනගන්නවා. පුදුම හදිස්සියකින් ඊළඟ පොත ලියන්න. අන්තිමේදී සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් කතුවරයෙක් බිහි වෙලා තියෙනවා. හැබැයි ආර්ය ශ්‍රාවකෙක් පහළ වෙලා නැහැ. ඒක ධර්මයේ වරද නෙමෙයි. ධර්මය යොදාගත්තු ක්‍රමයේ වරද. මම මේ කියන්නේ පොත් ලියන්න එපා කියන එක නෙවෙයි. නමුත් බුදුවරු පහළ වෙන්නේ අපිට පොත් ලියන හැටි කියලා දෙන්නත් නෙවෙයි. මේ ඔක්කොම තේරුම් ගන්න පරිස්සමෙන් යන්න ඕන ගමනක් මේක. තවත් සමහරු ඉන්නවා ධර්මයේ ටිකක් දැනගත්තට පස්සේ මේක කිව්වම නම් අමනාප වෙන්න එපා. උනා කියලාත් ඉතින් මට අමුතුවෙකුත් නෑ. මේ සමහරුන්ට වුවමනයි අනුන්ට බන කියන්න හරි හදිස්සි. මේක හාමුදුරු නම් ඉතින් කියන්න බෑ. ගිහි ආයගේ තියෙන ලොකු ගැටලුවක් තමයි පින්නතුනේ ටිකක් දවස් ගියාට පස්සේ බන මඩුවේ බන කියන්න හරි ආසයි. එතන ඉඳලා පින්වත්නි එයා කෙලෙස් ධර්මය අල්ලන්නේ අර පැත්තෙන්. මේ කෙලෙස් ධර්ම හැසිරෙන විදිහ අපිට හොයාගන්න හරි අමාරුයි පින්වත්නි. සමහර අය අනේ ශාසනය රැකගන්න එපා මොනවා වුණත් මේවා ශාසනය දියුණු කරන්න එපායි කියලා තමයි පලිබෝධය දියුණු කරන්නේ. පැහැදිලිද? නෑ ඉතින් කවුරුත් නැත්තම් මේ අයට මොනවා හරි මම හරි කියලා දෙන්න එපායි කියලා තමයි එයා එතනින් පටන් ගන්නෙ. මේ කෙලෙස් ධර්ම හැසිරෙන හැටි. මේක ලේසි නෑ පින්වත්නි. ඒ නිසා බහුශ්‍රృత භාවය කියන්නේ ධර්මයේ සම්බන්ධ දැනුම පමණක්ම නෙවෙයි. ඒ දැනුම පාවිච්චි වෙන්නේ කුමක් සඳහාද? දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. දැන් ඉස්සෙල්ලා අපි කතා කළේ මොකද්ද? පළවෙනි නාත කරන ධර්මයේ තමයි සීලය. අපි හිතමු යම්කිසි කෙනෙක් විනය පිළිබඳව සිල්පද පිළිබඳව මනා දැනුමකින් ඉන්නවා කියලා. ඒ කියන්නේ ඔහු විනය පිළිබඳව සීලය පිළිබඳව බහුශ්‍රృతෙක්. එහෙම ඉන්න පුළුවන් නේ. හැබැයි එයා ඒක යොදා ගන්නවා. දැන් මෙයා ඔක්කොම සිල්පද ගැන මනා පරිණත භාවයක් තියෙනවනේ. එයා මේ දැනුම යොදා ගන්නවා වරදක් කරන්න මේ සිල්පද එකකටවත් අහු වෙන්නේ නැති වෙන්න. ඇයි මෙයා ඔක්කොම සීලේ පරතර ගියපු කෙනෙක්? සිල්පද පිළිබඳව මනාකොට දන්න කෙනෙක්. දැනුම තියෙනවා සියලු සිල්පද විනය නීති පිළිබඳව පින්වත්නි මුළු පරිපූර්ණ දැනුමක් තියෙනවා. ඒ දැනුම මෙයා යොදා ගන්නවා මේ එකකටවත් අහු වෙන්නේ නැති වෙන්න වරද කරන්න. වෙන්න බැරිද? වැටහුණාද මේ කියන ක්‍රමේ? යම් කිසි ලොකු විශාල ශාලාවක රහස් දොරටු පවා දන්න කෙනෙක් ඉන්නවා නම් පින්නතුනේ හදිසිය හරි ඔහුව අල්ලන්න આવුත් මෙයා පැනලා යන්න තැනක් දන්නවද නැද්ද? දන්නවනේ. අන්න ඒ වගේ එයා දැනුම යොදා ගන්නවා ඒ එක විනය නීතියකටවත් අහු නොවි වරදක් කරන්න. එතකොට ඒක බහුශ්‍රృత භාවයේද? නෑ පින්වත්නි. ඒකයි කිව්වේ දහම් දැනුම පමණක් බහුශ්‍රృత භාවයේ වෙන්නේ. ඒ දහම් දැනුම අපි කුමක් සඳහාද යොදාගන්නේ කියන එක බලන්න ඕනේ. මේ කියන්නේ දැනුම සහ සැබවින්ම ආකල්පනේ. දැනුම සහ ආකල්ප. අද සමාජයේ උවමනාම කාරණා දෙක මේ දෙක නෙවෙයිද? දැනුම සහ ආකල්ප. දැනුම සහ ආකල්ප දෙකින්ම යුක්ත කෙනා තමයි සැබෑ බහුශ්‍රృతය කියලා කියන්නේ පින්වත්නි. එහෙනම්
පළවෙනිම නාත කරන ධර්මයේ අනාතයෙක් නොවි සනාතයෙක් වෙන පළවෙනිම ක්‍රමයේ පළවෙනි කාරණේ තමයි සීලය. දෙවෙනි කාරණේ තමයි මොකද්ද? බහුශ්‍රృత භාවය. බහුශ්‍රృత භාවය. තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි කල්යාණ මිතුරන් නැති භාවයේ සහ කල්යාණ සහායකයන් නැති භාවය. මෙතන හරි වැදගත් වචන දෙකක්. කල්යාණ මිතුරන් සහ කල්යාණ සහායකයන්. මේ ශාසනය ආනන්ද හඳුරු දවසක් සඳහන් කළානේ ස්වාමීනි මට හිතෙනවා මෙහෙම මේ සම්බුද්ධ ශාසනයේ හරි අඩක්ම පිහිටලා තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩ කියලා මට හිතෙනවායි කිව්වා. ආනන්ද හාමුදුරුවෝ බහුශ්‍රృතේ ඒ බහුශ්‍රృතයන් වහන්සේ පින්වත්නි ඒ වදාළ කාරණේ බුදුහාමුදුරුවෝ සංශෝධනය කළානේ. නෑ ආනන්ද ඒක එහෙම නෙමෙයි. මේ මුළු ශාසනයම පිහිටලා තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩ කිව්වා. ඔබ වුණත් මම වුණත් මේ ලෝකේ කවර ගිහි කෙනෙක් වුණත් කවර පැවිද්දෙක් වුණත් කල්යාණ මිත්‍ර සම්පත්තිය නැත්තම් පින්නතුනේ ඉවරයි. අපිට රැකෙන්න ගොඩ නැගෙන්න තියෙන ප්‍රමුඛම කාරණේ තමයි කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. මේක මොනතරම් බැරෑරුම් කාරණයක්ද කියලා කිව්වොත් ඇසුර කියන එක මිත්‍රයා කියන කෙනා මොනතරම් බැරෑරුම් කෙනෙක්ද කිව්වොත් ඒ ගැන පින්නතුනේ වෙනමම දේශනාවක් කරන්න තරම් වැදගත් කරුණු තියෙනවා. අපි හුඟක් හිතන් ඉන්නේ මිත්‍රයෝ ගැන එක වසරේ දෙක වසරේ තුන වසරේ ළමයි දැනගත්තම ඇති කියලා. හැබැයි මතක තියාගන්න අජාසත්ත එක වසරේ නෙවෙයි. අජාසත්ත දෙක වසරෙත් නෙවෙයි. අජාසත්ත 6-4 නොතේරෙන දරුවෙක් නෙවෙයි. හැබැයි තාත්තා මරණ තැනට ආවේ පින්නතුනේ මොකද්ද කාරණය? ඇසුරනේ. ඇසුර. ඒ ඇසුරත් බලන්නකෝ ගිහියෙක් නෙවෙයි. පැවිද්දෙක්. ඒ නිසා ඇසුරු කරන්නේ කල්යාණ මිත්‍රයේද්ද පාප මිත්‍රයේද්ද කියලා කතාවෙන් බහෙන් විතරක් අඳින ඇඳුමෙන් පමණක් හොයන්න බෑ. අජාසත් රජුරු මේ මහා 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් හාමුදුරු නමක් තමයි ඇසුරු කළේ. 이르දි ප්‍රාතිහාර්යන් පාන්නත් පුළුවන් කෙනෙක්. ඒකයි කියන්නේ මේ ප්‍රතිපදාව මේ හිතන තරම් ලේසි නෑ. මේක හොඳට පරිස්සමින් යන්න ඕන ගමනක් කියලා. කල්යාණ සහායකයෝ ඉන්න ඕනේ. බොහෝ විටකදී අපි මම ඇසුරු කරන්නේ සත්පුරුෂයේද්ද අසත්පුරුෂයේද්ද කල්යාණ මිත්‍රයේද්ද පාප මිත්‍රයේද්ද කියලා හොයන්නේ බලන්නේ හිතන්නේ gedara bitti හතරෙන් එළියේ. දැන් අපි ඇසුරු කරන්නේ ඔබ ඇසුරු කරන්නේ කල්යාණ මිත්‍රයෝද නැද්ද කියලා ඇහුවොත් එහෙම ඔබ එකවරම බලන්නේ තමන්ගේ රැකියා ස්ථානය අහල පහල අය gedara bitti හතරෙන් එළියද නැද්ද? gedara bitti හතරෙන් එළිය. අද මේ කියන්නේ ඔබ නොහිතන කාරණයක්. පාප මිත්‍ර සහායකයා gedara ඇතුළේ හිටියොත් මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? පිටස්තර පාප මිත්‍රයාගෙන් ගැලවෙන එක ලේසි. gedara ඇතුළට ආපු පාප මිත්‍රයාගෙන් ගැලවෙන එක නම් ලේසි වෙන එකක් නෑ පින්වත්නි. නිකමට හිතන්න. මුගලන් මහරහතන් වහන්සේ පෙර භවයක තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නම මැරුවනේ. නේද? අම්මයි තාත්තයි දෙන්නම පොළු වලින් ගහලා තලලා මැරුවේ. අම්මා තාත්තා අන්ධයි මැරුවා. අහල පහල මිනිස්සේ කිව්වා නම් ඔය අම්මයි තාත්තයි අන්ධයිනේ මොන වදයක්ද ඔය විඳින්නේ ඔය දෙන්න බලාගෙන ඔය කැලේට අරන් ගිහලා මරලා දාන්න කිව්වා නම්
එදා ඒ මිනිස්සයා කියපු මිනිහව මැරුවත් පින්නතුනේ අම්මා තාත්තා මරන්නේ නේද? හැබැයි අන්තිමේදී කිව්වේ කවුද? විවාහ වෙලා ගෙදරට ගෙනපු කෙනා. දැන් ගෙදරට ගෙනාපු කෙනා කෙරෙහි ඇතිවෙච්ච බන්ධනය මොනතරම් බරපතලද කියලා කිව්වොත් එහෙම ඒ බන්ධනය පින්නතුනේ පෙරලනවනේ ඕනම අකුසලයක් කරන්න. නේද? ඒකනේ කියන්නේ මේ බොහෝ තැන්වලදී වෙනවද මේ කෙලෙස් වසඟ වුණාම අපි අන්ධයිනේ. දැන් අරයා එක්ක තියෙන බන්ධනේ නිසා මොකද වුනේ? ඒ බැඳීම කෙලෙස් සහිත භාවයේ බැඳීම නිසා අපිට පින්වත්නි සිද්ධ වෙනවා අර කාරණේ කරන්න අඩුම තරමේ Tamanට මරන්නම බැයි නම් අනේ මට නම් මරන්න බෑ කියලා හරි කියනවා. ඒ නොකිය කියන්නේ උඹට පුළුවන් නම් මරපන් කියලානේ. නේද? ඒත් බැරි නම් නිහඬව හරි ඉන්නවද නැද්ද? වැටහුණද කියන දේ. අසත්පුරුෂයා පිට ඉන්නකම් හොඳයි. අසත්පුරුෂයා මොන කර්ම දෝෂයකින් හරි ඇතුළට આવොත් නම් ලේසි නෑ පින්වත්නි. ලේසි නෑ. ඒක කර්ම දෝෂයක්ම වෙන්නේ නැති. මොනතරම් අම්මලා ඉන්නවද මගේ පුතා ඉස්සර හරි හොඳයි. බෝධිසත්වයෙක් වගේ පුතෙක්. හැබැයි මන් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑද කියලා කියන අම්මලා. මොකද වුනේ? අම්මලම තමයි තෝරලා දුන්නේ සල්ලි තියෙන එහෙත් පාපතර සහායිකාවක්. දැන් කරන්න දෙයක් නෑ. මම මේ කියන්නේ නිවන අරමුණු කරගත්තු මාවතටත් නිවන අරමුණු කරගත්තු මේ ලෞකික ලෝකයට දෙකටම. ඒ නිසා සහායකයෝ මිත්‍රයෝ කියන අය ඉස්සර වෙලා බලන්න ඕන ඇතුලේ ඉන්නවද කියලා. තමන්ගේ කුටුම්බය ඇතුලේ. තමන්ගේ බැඳෙන පරාසය ඇතුලේ. අසත්පුරුෂකම එන්නේ ප්‍රිය වේසයෙන් නම් ඒක ලේසි නෑ පින්වත්නි. ඒක ලේසි නෑ. ඒ වගේ තැන් තමයි වැඩි පින්වත්නි. දැන් කවුරුවත් පිට මිනිස්සෙක් කිව්ව පළියට අම්මා කෙනෙක් මරපු මිනිස්සෙක් නෑනේ. නේ? පිට මිනිස්සෙක් කිව්ව පළියට අම්මා එළියට දාපු කෙනෙක් ඉන්නවද? පිට මිනිස්සෙක් කිව්ව කීමක් අහලා අම්මා තාත්තට නොකා නොබී ඉන්න ඉඩ සලස්සපු ආර තියනවද? නෑ. ඒකයි කියන්නේ කල්යාණ සහායකයෝ ඉන්න ඕන පින්නතුනේ පළවෙනියට ගේ ඇතුලේ. නිකමට හිතන්න ඒ සහායකයා අනේ අද දානයක් දෙන්න ඕනේ කියලා ස්වාමියා කියනකොට එතකොට අපේ දරුවන්ට මොනවද තියෙන්නේ කියලා අහුවොත් එහෙම බිරිඳක් අර මිනිස්සයාගේ දාන චේතනාව ඉවරයිනේ. නිකමට හිතන්න වෙස්සන්තර රජුරෝ වෙලා එදා අපමහ බෝධිසත්වයෝ රාජ්‍ය දන් දෙනකොට යශෝදරා කිව්වා නම් එතකොට අපෙත් කොල්ලෙක් ඉන්නව ඒ කොල්ල රජකම් කරන්නේ කොහෙද කියලා. නේද? අපිටත් පුතෙක් ඉන්නවා කියලා කියනවනේ වෙන අම්මා කෙනෙක් නම්. හැබැයි ඔබ වහන්සේ බුදු වෙන්න බුදු බව උත්තමයි රාජ්‍යයට වඩා කියලා කල්යාණ සහායිකාවක් මහ බෝධිසත්වයන් වහන්සේට හිටියා. දරුවෝ දන් දුන්න වාරේ සිහිය නැතුව වැටුණානේ. ස්වාමීනි මගේ දරුවෝ කෝ කියලා අහනකොට කිව්වේ දේවිය සතුටින් පින් අනුමෝදන් වෙන්න දරුවෝ බුදු බව පතාගෙන දන් දුන්නා කියනකොට මොකද කිව්වේ? වැඳගෙන කිව්වා අනේ හිමියනේ ඕක කියන්න ඔච්චර පරක්කුනේ ඇයි කියලා ඇහුවා. දරු සම්පතට වඩා ලෞතුරා බුදු බව කොච්චර උත්තමද කියලා ඇහුවා. එදා මේ සහායිකාව කල්යාණ සහායිකාවක් නොවුණා නම් එහෙනම් අපිට මෙච්චර ඉක්මනට බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න
කල්යාණ මිත්‍රයෝ කල්යාණ සහායකයෝ අපිට ඉන්න ඕන පින්වත්නි. මේ කියන කාරණා සැහැල්ලුවෙන් හිතන්න එපා. මේ හැම එකක්ම එක්ක ශාසනයේ අනාථයෙක් වෙනවා, එක්ක ශාසනයේ සනාථයෙක් වෙනවා. ඊළඟ කාරණේ කියනවා පින්වත්නි කීකරු භාවයේ, සුවච භාවයේ. මේ ශාසනයේ අනාථයෙක් නොවි සනාථයෙක් වෙන්න අපි ළඟ තියෙන්න ඕන ඊළඟ කාරණය සුවච භාවය. සුවච භාවයට විරුද්ධ වචනේ තමයි දුර්වච භාවය. දුර්වච භාවය. කරණීයමෙත සූත්‍රය කියන්නේ සුවචෝ චස්ස මුදු වනතිමානී කියලා. නේද? සුවච වෙන්න ඕනේ. මොකද්ද සුවච භාවය? මොකද්ද දුර්වච භාවය? දුර්වච භාවය කියන්නේ අවවාද කරනකොට ඒ අවවාද සතුටින් පිළිගන්නේ. දකුණින් ඒ අවවාදේ පිළිගන්නේ. අපි ගෞරවයෙන් දෙයක් දෙනකොට ගන්නෙ දකුණින්. ඒ දෙන අවවාද දකුණින් ගන්නෑ. ඒක තමයි දුර්වච භාවය. එහෙම බෑ. සුවච වෙන්න ඕනේ. ශාසනය ඇතුලේ සතුටින් ඒ අවවාද පිළිගන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒ අවවාද කළාම ඉවසීමෙන් ගෞරවයෙන් දකුණතින් ඒ අවවාදේ පිළිගන්න ඕනේ. සමහර අය අවවාද ගන්න නැහැ පින්වත්නි. දඩබ්බරයි. එහෙම දඩබ්බරයෝ එදත් හිටියා. එක බහුභාණ්ඩික හාමුදුරුවමක් හිටියා. දවසක් පින්වත්නි මේ උන්වහන්සේ පිළිබඳව භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට කිව්වා ස්වාමීනි අසවල් භික්ෂුව මහා ගොඩක් සිවුරු පරිහරණය කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුව කැඳවලා ධම්සභා මණ්ඩපයේදී ඇහුවා ඇත්තද මහණ ඔබ වහන්සේ මේ බොහෝ සිවුරු පරිහරණය කරනවා කියන්නේ කියලා ඇහුවා. ඇහුවා විතරයි පින්නතුනේ මේ දඩබ්බර හාමුදුරුව මොකද කළේ? මේ භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහා සිවුර ගලවලා බිමට දාලා අඳනේ පිටින් හිටගත්තා මට මෙහෙමද ඉන්න කියන්නේ කියලා ඇහුවා. අපි හුස්මක් අදින්න ඕන ඒ හාමුදුරුව ගැන නෙවෙයි. මෙතන මේ ගමන කෙලවර නොවුනොත් ඊළඟට පහළ වෙන බුදුහාමුදුරු ඉස්සරහා මේ අකීකරුකම කරන කෙනා මම වුණොත් ඔබ වුණොත් වෙන්න බැරිද? මේ ධර්මය ඇතුලේ අද හික්මෙන් නැතිව හීලෑවෙන් නැතිව පින්නතුනේ මේ හිතුවක්කාරකමම පුරුදු කරලා මතු බුදු කෙනෙක් ඉස්සරහ මේ හිතුවක්කාරකම අපි කළොත් වෙන්න බැරිද? වෙන්න පුළුවන්. මෙච්චර හරියක් උනේත් බුදුවරුන්ට අකීකරු වෙලා මෙතෙන්දිත් ඒ අකීකරුකම වුණොත් නම් අයි ගැලවෙන එක නම් ලේසි නෑ පින්නොත්. සමහර අය අවවාද පිළිගන්නේ. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ තියෙනවා සූත්‍රයක් කලුංක කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ සියලු කාරණා නම් දේශනා කරන්න වෙලාව නෙමෙයි. නමුත් කියවලා හරි බලන්න මේක පොත හොයාගෙන. බුදුහාමුදුරුව මේ සූත්‍රෙදි පෙන්නනවා අශ්ව දෝෂ 8ක්. අශ්ව දෝෂ 8ක්. කීපයක් කියන්නම්. එකක් තමයි කෙවිතෙන් පහරක් දීලා හා දැන් යන් කියලා කිව්වම සමහර අශ්වයෝ ඉන්නවා කරකවල පින්වත්නි කරත්තේ පෙරලනවා. එහෙම අශ්වයෝ ඉන්නවා. තවත් සමහර අශ්වයෝ ඉන්නවා පින්වත්නි යන් කියලා කෙවිතෙන් පාරක් දීපුවම උඩ පැනලා පින්නතුනේ පස් සහ කකුල් දෙකෙන් ගහනවා කරත්තෙටම. එහෙම අශ්වයෝත් ඉන්නවා. තවත් අශ්වයෝ කොටසක් ඉන්නවා කෙවිටි පාරක් දීලා දැන් යන් කියලා ගහපුවම පින්වත්නි ඇදගෙන දුවනවා කොහේ හරි කැලයක් දිග. එහෙමත් ඉන්නවා. තවත් සමහර අශ්වයෝ ඉන්නවා කෙවිටි පාරක් දීලා දැන් යන් කියලා කියපුවම යනවා අපිට ඕන හැටියට නෙවෙයි අශ්වයට ඕන හැටියට. එහෙම අශ්වයෝත් ඉන්නවා. තවත් සමහර අශ්වයෝ ඉන්නවා පින්වත්නි
දැන් යන් කියලා පාරක් දීපුවම අතපය ඔක්කොම හිර කරගන්නවා පින්වත්නි. අඩියක්වත් හොල්ලන්නේ නැහැ. අතපය ඔක්කොම හිර කරගෙන ඉන්නවා. තවත් අශ්වයෙක් ඉන්නවා. දැන් යන් කියලා පාරක් දීපුවම පින්වතුනේ මේ අශ්වයා එහෙමම බිම නිදා ගන්නවා. යන්නේ මේ වගේ අශ්ව දෝෂ තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ අශ්ව දෝෂ වගේම පුරුෂ දෝෂ තියෙනවා කිව්වා. පුරුෂ දෝෂ. ගිහි වුණත් පැවිදි වුණත් කාට වුණත් සමහරුන්ට වරදක් පෙන්නලා අවවාද කළාම ඔයා මේ වරද කළානේ කියලා හාමුදුරුවෝ කෙනෙකුට වුණත් ගිහි කෙනෙකුට වුණත් කවුරුත් එහෙමයි. සමහරු ඉන්නවා පින්නතුනේ ඔයා මේ වරද කළා නේද කියලා චෝදනා කළාම මොකද දන්නවද කරන්නේ? ඔව් මම ඒක කළා කියලා පිළිගන්නේ කොහෙද? මම කළා කවදද කියලා කරකවනවා. අර අශ්වය කරත්තේ කරකුවා වගේ මේක එකතැන කරකවනවා. මේ ඊයේ කරපු වරද මට මතක නැහැනේ කොහෙදද කියලා මේ මතකේ තියෙන එක කරකවනවා. අන්තිමේදී වරද පෙන්නන මනුස්සයට මේ පාවෙනවා මේ වැඩේ. සමහර විට හිතෙනවා ඇති එහෙම අස්සෙක් අපේ ගෙදරත් ඉන්නවා කියලා. සමහර වෙලාවකදී හිතෙනවත් ඇති. ඊළඟට බලන්නකෝ සමහර මිනිස්සු ඉන්නවා පින්වත්නි. ඔබ මේ වරද කළා නේද කියලා වරදක් පෙන්නනකොට මගේ වැරදි පෙන්වන්න කලින් නුඹේ වැරදි හදාගන්න කියලා කියනවනේ. එහෙම කියනවනේ. මගේ වැරදි පෙන්වන්න කලින් ඔයාගේ වැරදි හදාගන්න කියනවා. හරියට උඩ පැනලා කරත්තෙට පයින් ගැහුවා වගේ. එහෙම අශ්වයොත් ඉන්නවා. බලන්නකෝ භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව කොච්චර මනහරද කියලා. අපි හැම කෙනෙක්ගේම ජීවිත බුදුහාරෝ දැකලාද නැද්ද? දැකලා තියෙනවානේ. වෙන්ව දැකලා තියෙනවා. ඒකනේ උන්වහන්සේ සර්වඥයි කියන්නේ. ඊළඟට තවත් මිනිස්සු ඉන්නවා පින්වත්නි වරදක් පෙන්නලා චෝදනාවක් කළාම අපි කියන්නේ එයා කරපු වරදක් ගැන එයා වෙන මොනවද කිය වෙන කැලේක ඇදගෙන යනවා. අපි කියන්නේ එකක් එයා කියන්නේ වෙන මොනවද කැලේ අරන් යනවා. අවවාදේ පිළි අරගෙන වරද හදාගන්නේ වරද හදාගන්න වෙන දේවල් කියලා මේක වහනවා පින්නොත්නේ. එහෙමත් අය ඉන්නවා. තවත් සමහරු ඉන්නවා වරදක් පෙන්නුවම පින්නතුනේ නැගිටලා යන්න යනවා. අපි මේ දන්න තරම් කරුණු කිය පින්නොත්නේ වරද පෙන්නනවා. මේ මිනිස්සයා නැගිට්ටා ගියා යන්න. වචන මාත්‍රයක්වත් කතා නැහැ නැගිටලා යනවා යන්න. දැන් අන්තිමේදී අවවාද කරපු කෙනාට මේක එපා වෙනවා. එහෙම දරුවොත් ඇතිනේ නේ. වරද පෙන්නනකොට කලාද කියන්නෙත් නෑ කියන්නෙත් නෑ එයා නැගිටලා යනවා යන්න. හරි අසෝබනයි පුරුෂ දෝෂයක් ඒක. තවත් සමහර අශ්වයෝ ඉන්නවා කිව්වා හතර පය හිර කරගන්නවයි කිව්වා. ඒ වගේ වරදක් පෙන්නනකොට සමහරු ඉන්නවා කොච්චර ඇහුවත් පින්වතුනේ වචන මාත්‍රයක් කතා කරන්නේ නෑනේ. බිම බලාගෙන ඔළුව උස්සන්නේවත් නෑ පින්වතුනේ ඕන තරමක් ඕන දෙයක් කියන්න කියලා. රෑ එළි වෙනකන් කිව්වත් වචන මාත්‍රයක්වත් නෙවෙයි එයා කතා කරන්නේ. අන්තිමේදී වැරදි පෙන්නන මනුස්සයර මේක එපා වෙනවා. ඇයි කාටද කියන්නේ? තවත් සමහරු ඉන්නවා. හෂයෝ යන් කියලා කෙවිටි පහර දුන්නම එතනම වැතිරෙනවා. ඒ වගේ කියනවා. සමහර හාමුදුරුවරු ඉන්නවා වරදක් පෙන්නුවම සිවුර දාලා යනවා යන්න. දඩබ්බරකමක හැටි හීලෑ නැතිකමක හැටි සිවුර දාලා යනවා යන්න. කොච්චර අවවාද කළාට පස්සේ ගෙදරින් යන දරුවෝ ඉන්නවද? රේලුවට බෙල්ල තියන අය නැද්ද? පුරුෂ දෝෂ මේවා. එතකොට
මේ වගේ අවවාදය සතුටින් පිළි අරගන්න කෙනෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් ඒකට කියනවා සුවච භාවය. ඒ සුවච භාවය තියෙන කෙනාට තමයි මේ ශාසනය දියුණු වෙන්න පුළුවන්. දැන් අපි කතා කරා නාථකරණ ධර්ම කීයක්ද? නාථකරණ ධර්ම පින්වත්නි කතා කළා 4ක්. පස්වෙනි කාරණේ තමයි සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට. සබ්‍රාහ්මචාරීන් වහන්සේලා කියන්නේ එකට බඹසර හැසිරෙන ස්වාමින් වහන්සේලාට. දැන් ඔබට නම් ඔබ එක්ක මේ බණ අහන සිල් ගන්න අනෙක් උපාසක උපාසිකාවෝ. අන්න ඒ අය වෙනුවෙන් විය යුතු දේවල් සතුටින් කැමැත්තෙන් අහලා බලලා කරන කෙනෙක් වෙන්න ඕනේ. බලන්න කොච්චර ලස්සනද මේ කියන කාරණේ කියලා. හාමුදුරුවෝ වෙච්ච අපි නම් අනික් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් විය යුතු දේවල් සතුටින් අහලා බලලා කරන්න ඕනේ. ආත්මාර්ථකාමීව පින්වත්නි නිවන් මඟ වඩන්න බෑ. දැන් මේ කියන්නේ ඔබ බණ අහන්න ආවනම් ඔබට වාඩි වෙන්න විතරක්ම පැදුරු කෑල්ලක් අරන් ඇවිල්ලා ඉඳගත්තොත් අනාතයි තමයි. ඒ අරන් එන පැදුරු කෑල්ල ඉඳ ගන්න ඇති වෙයි ಗುಣ පුරා ගන්න මදි හැබැයි. එහෙම නෙවෙයි. සත්පුරුෂයා මේ ශාසනය ඇතුලේ වැඩෙන ශ්‍රාවකයාගේ හැටි තමයි තමන් විතරක් නෙවෙයි බණ අහන අනික් අයට සුවෙන් බණ අහන්න පැදුරු ටික එලලා තියෙනවා. ඒවා සතුටින් කරන්න. හැබැයි මේ හැම එකම සතුටින් කරන්නත් ඕනේ. බැන කරලා වැඩකුත් නැහැ. අනෝ දැන් මහලුකුට ඒ වෙලාවට බණ අහන්න කියලා එහෙම කියන වැඩකුත් නැහැ පින්වත්නි. ඊට හොඳයි නොකර ඉන්න එක. කැමැත්තෙන් කරන්න ඕනේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න නම් මේ ටික සපෙන්න ඕන පින්වත්නි. සතුටින් කරන්න ඕන කරනදී. දැන් අපි හිතමු මේ අතෝ ගියාට පස්සේ කවුරු හරි කෙනෙක් මේ වාඩි වෙලා ඉඳපු පැදුරක් තියලා ගිහිල්ලා. එතකොට කැමැත්තෙන් ඒ කකුලලා තියෙන්න ඕන ආසනීපයක් වෙන්න ඇති. අමතක වෙන්න ඇති. කමක් නැහැ කියලා ඒක සතුටින් කරන්න ඕනේ. ඒක ඔතලා සතුටින් තියන්න ඕනේ. අපි බොහෝ දෙනෙකුට කොහොමත් කරන්න තියෙන වැඩ කරන්න වෙනවනේ. දැන් ගෙදර මිදුල අතු ගාන්නම වෙනවා. ඕක අතු ගාන්න පින්නවත් නගර සභාවෙන් එන්නේ නැහැ. අතු ගාන්නම ඕනද නැද්ද? ඉතින් කොහොමත් කරන්න වෙන එක සතුටින් කරා නම් ඉවරයි. පුංචි දෙයක් නේ තියෙන්නේ. කොහොමත් කරන්න තියෙන දේ ඒක සතුටින් කරන්න. මේ ශාසනයේ වැදගත් කාරණයක් මේ. උයන්න වෙනවා. ඉතින් වෙන කවුද උයලා දෙන්නේ අපිට බත් කන්න? උයන්න වෙනවා. ඒක සතුටින් කරන්න. මේ ශාසනයේ නාථකරණ ධර්මයේ පින්වත්නි සතුටින් කරන්න තියෙන දේ. අසතුටින් කරන්න එපා. මේකට හරි ලස්සන සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ චූල ගෝසිංහ සූත්‍රය. හරිම ලස්සනයි. ශාසනයේ පිළිවෙත් පුරන උත්තමයෝ ගැන පුදුම ලස්සන විවරණයක් මේ චූල ගෝසිංහ සූත්‍රයේ තියෙනවා. කිම්බිල හාමුදුරුවෝයි අනුරුද්ධ හාමුදුරුවෝයි නන්දිය කියන හාමුදුරුවෝයි තුන්නම තමයි පින්වත්නි ගෝසිංහ සල්වනයේ පිළිවෙත් පිරුවේ. භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. මේක ලස්සන සූත්‍රයක්. තාම කෙටියෙන් කියන්නේ භාග්‍යවතුන් වහන්සේ අහනවා ඔබ වහන්සේලා තුන්නම සතුටින් සමාදානෙන් වාද විවාද නැතිව පින්වත්නි එකිනෙකාට ප්‍රියව ඉන්නවද කියලා අහනවා. අනේ ස්වාමීනි එහෙමයි. අපි හරිම ප්‍රියව තමයි ඉන්නේ කිව්වා. නැවත කියනවා මේක තාම කෙටියෙන් කියන්නේ මේ. කොහොමද නොබලා ප්‍රියව ඉන්නේ කියලා අහනවා. ස්වාමීනි අපිට හිතෙන්නෙම මේ වගේ දෙනමක් එකට මහානදම් පුරන්න ලැබිච්ච එක කොච්චර ලොකු දෙයක්ද කියලා හිතෙනවයි කියනවා. බලන්නකෝ දැන් අපි නම් ඉන්නේ අපි හැමදාම හිතන්නේ අපිට ලැබිලා තියෙන්නේ අන්තිම සවුත්තු අය කියලානේ. අපි හැමදාම අපේ හිතේ තියෙන එහෙම එකක්.
අපේ පන්සලේ දායකයෝ තමයි අන්තිම සවුත්තු. අනික ඔක්කොම හොඳයි. අපේ අහල පහල මිනිස්සු තමයි අන්තිම සවුත්තු. අනික ඔක්කොම හොඳයි. එහෙම හිතන කල් දුකක්ද නැද්ද? දුකක්. හැම වෙලාවෙම සතුටු වෙන්න පුළුවන් පැත්තෙන් බලන්න. අපි හැමෝම බලන්න පින්වත්නි සතුටු වෙන්න පුළුවන් පැත්තෙන් නෙවෙයි. අපිට තියෙන දේවල් වලින් නෙවෙයි අපි සතුටු වෙන්නේ. හැම වෙලාවකදීම බලන්න මේ ලෝකේ අන්ත නරක මිනිස්සු ඉස්සරහ මට ලැබිලා ඉන්නවා. කොච්චර හොඳ මිනිස්සුද මට ලැබිලා තියෙන්නේ. ඒක ලොකු දෙයක් නේ. එහෙම බලන්න කියනවා. ඊළඟට කියනවා ස්වාමීනි අපි තුන්නම මොනතරම් සමගින්ද ඉන්න කිව්වොත් පෙන් කලයක වතුර නැහැ කියලා දැනගත්තොත් එහෙම ඒ දැකපු කෙනා ඒ පෙන් කලයේ වතුර ටික ගෙනල්ලා තියෙනවා. දැන් අපේ තියෙන ලොකු දෝෂයක් තමයි පින්වත්නි මේ කවුරු හරි කෙනෙක් ගෙදර ලයිට් එක දාලා නිවලා නැත්තම් මුළු ගෙදරටම ඇහෙන්න කෑ ගහනවනේ කවුද ලයිට් එක නිවුනේ නැත්තේ කියලා. නිවන්න බැයිද කියලා අහනවා. ඊට වඩා ලස්සන නැද්ද? ස්විච් එක ළඟින් යනවත් හාවේ ඔක නිවලා ගියා නම්. පොඩි දේවල් නේද? සමහර විටකදී අර ස්විච් එක ඕෆ් කරනවට වඩා පින්වත්නි කෑ ගහන්න ඕනේ නිවපු කෙනා හොයාගන්න. ඊට වඩා ලාභයි අරක ඕෆ් කරන එක. හිතත් පරිස්සම් වෙනවනේ. මේ කියන්නේ සිනහවටම නෙමෙයි. පුංචි දේවල්. හැබැයි ශාසනයේ මහ බරපතල දේවල් මේවා. කැමැත්තෙන් කරන්න ඕනේ. මම ඊයේත් වතුර පිරෙව්වා මේ කලයට පෙරේදත් මං ගෙනාවේ මේකේ අනික් අය වතුර බොන්නේ නැද්ද? එහෙම හිතන කෙනෙකුට මේ ශාසනයෙන් වැඩක් නැහැ. එයා කැමැත්තෙන් ඒක කරන්න ඕනේ කළ යුතු දේ. හැම වෙලාවකදීම අනුන් වෙනුවෙන් කරන්න තියෙන දේ සතුටින් කරන්න. පැහැදිලිද? කලින් ඇවිල්ලා ධර්මශාලාව අතු ගන්න හැමෝටම වාඩි වෙන්න මට විතරක් නෙවෙයි. පැදුරු ටික කිට්ටු කරලා තියාගන්න. අනික් අය ආපුවම ඒ අයට ආයෙ ගිහිල්ලා හොයන්න ඕන නෑ. පැදුරු ටික පහසුවෙන් එලා ගන්න. ඒ හැම එකක්ම නිවන් මගට වැඩෙන ಗುಣ. ඊළඟට අනාථයෙක් නොවි සනාථයෙක් වෙන්න උපකාර වන ධර්මයේ තමයි ගැඹුරු ධර්ම කාරණාවලට ප්‍රිය කරන භාවයේ සහ ප්‍රිය වචන. ගැඹුරු දහම් කරුණු පවා පින්නතුනේ විමසන්න ඕන. ධර්මයට ප්‍රියයි. ධර්මයට ප්‍රියයි. ඒ වගේම ප්‍රිය වචන කතා කරනවා පින්නතුනේ. ඒකත් මේ ශාසනයේ නාත කරන ධර්මයක්. වචන අප්‍රිය වෙන්න හොඳට බලන්න. අපේ සංවරය විනාශ වෙනවා පින්වත්නි. වචන අසංවර වෙන්න සියලු සංවරය විනාශ වෙනවා. මේ නිසා ප්‍රිය වචන තියෙන්න ඕන පින්වත්නි. ප්‍රිය වචන. ඒ ප්‍රිය වචන වල ලාභ ගොඩක් තියෙනවා. එකක් තමන් තුල කෙලෙස් වැඩෙන්නේ. දෙක ඒ වචනය අහන කෙනෙක් තුලවත් පින්නතුනේ කෙලෙස් ධර්මයක් වැඩින්නේ නේ. ඒ වචන අහන කෙනෙක් තුලවත් කෙලෙස් ධර්මයක් වැඩින්නේ නැහැ. එතකොට හැමෝම සංසිඳෙනවා. ඒකත් නාත කරන ධර්මයක්. තවත් එකක් කියනවා වීරය පින්වත්නි. කුසල් දහම් සම්පාදනයේටත් අකුසල ධර්මයන්ගේ ප්‍රහාණයටත් අත් නොහල වීරයක් තියෙන්න ඕනේ. කුසල් දහම් සම්පාදනයේටත් අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිසත් බලවත් වීරයක් තියෙන්න ඕනේ. ඒ වීරය අතෑරපු වීරයක් වෙන්න බෑ. දැන් ඇති අනේ ඕක කරන්න බෑ. ඔය කිව්වට පුළුවන් ද නිවන් දකින්න කියලා. එහෙම වීරය අතෑරපු කෙනෙක් වෙන්න බෑ. දැන් අද වීරය අතෑරපුවා ඉන්නවා පින්වත්නි. මේ ශාසනයේ නිවන් දකින්න බෑ. ඒ නිසා මෛත්‍රිය බුදුහාරන්ගේ ශාසනයේ නිවන් දකින්නවා කියලා එදාට කරන්නේත් ඒකම තමයි. නේද? එදාට කරන්නේත් මේකමයි. මොකද දැන් මේක අපිට හොඳට ඇබ්බැහි වෙලානේ. බුද්ධ ශාසන කල් දාලා. ලීසි දෙයක් නෙවෙයි අපිට බුද්ධ ශාසන කල් දාලා දැන් හොඳට පුරුදු වෙන්නත්.
ඕකම තමයි මෛත්‍රී බුදුහාරෝ ඉස්සරහත් අපි කරන්නේ. එහෙම බෑ වීරිය තියෙන්න ඕන. අද අපි නිවන අරමුණු කරගෙන අද ධර්ම දේශනාවක් අපි කළාම සමහර අය යනවා ඔය කිව්වට පුළුවන් ද නිවන් දකින්න. එහෙම කියනවා. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි මේ ආත්ම භාවයේම නිවන සාක්ෂාත් කළ හැකියි. මේ ශාසනයේ බුදුහාමුදුරුව අපිව අනාථයෙක් කරලා නැහැ. අපි විහිං අනාථ වීමක් තියෙනවා. ඒ නිසා වීරය අත්තරින්න එපා පින්වත්නි. කුසල් සම්පාදනයේටත් අකුසලයන්ගේ ප්‍රහාණයටත් වීරය නම් අතරින්න එපා. ඒක තමයි ඊළඟ නාත කරන ධර්මය. අනික් නාත කරන ධර්මයේ කියනවා යථාලාභ සන්තුට්ඨිය. යථාලාභ සන්තුට්ඨිය කියන්නේ යථාලාභ යම්සේ ලැබෙනවද ඒ ලැබෙන දෙයින් සතුටු වෙනවා. දැන් ස්වාමින් වහන්සේ නමක් නම් ලැබෙන සිවුරකින් සතුටු වෙනවා. ලැබෙන දානකින් සතුටු වෙනවා. ලැබෙන සෙනසුනකින් සතුටු වෙනවා. කොච්චර නිදහස්ද ඒ ජීවිතේ. මත්ෙහි ප්‍රාර්ථනාවක් නැහනේ. දැන් අපිට වැඩියෙන්ම තියෙන්නේ මොනවද? අතීතයේ ශෝක කිරීම සහ මත්ෙහි ප්‍රාර්ථනා නෙවේද? ලෝකේ වැඩියෙන්ම තියෙන ওই දෙකනේ. ඉතින් ඔය එකක්වත් ඕනේ නැහැනේ. ලැබෙන දේෙන් සතුටු වෙනවා කොච්චර ලස්සනද? මේක කියන්නේ ගිහි ඔබට 1000ක් තියෙනවා නම් 1000ම තියාගෙන ඉන්න කියලා නෙමෙයි. වරදව ගන්න එපා මේක. ගිහි ඔබට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ 1000ක් තියෙන කෙනා 2000ක් උපයා ගන්න මහන්සි ගන්න කියලා. නේද? ඒක එහෙමයි ගිහියත් අංගේ ජීවිතේ ඒක සම්පූර්ණ වෙන්න ඕනේ. හැබැයි එකක් 1000ක් තියෙන කෙනා 2000ක් හොයා ගන්න මහන්සි ගන්නකොට 1500ක් හම්බුනොත් ඒකෙන් සතුටු වෙන්න කියලායි බුදුහාරෝ කියන්නේ මේ. හරිම ප්‍රායෝගික වැඩපිළිවෙලක්. 1000ක් තියෙන කෙනා 2000ක් හොයා ගන්න. ගිහි ජීවිතය එහෙමයි. හැබැයි 2000ක් හොයා ගන්න කියලා මහන්සි වෙනකොට ලැබෙන්නේ 1500 නම් දුක් වෙන්න එපා. සතුටු වෙන්න. දැන් අපිට පේන්නේ අපරාධේ 500ක් අපිට කියන්නේ. එතකොට 500ක් ලැබිච්ච එක. ඒක දිහා බලන්නේ බුදුහාරෝ කියන්නේ ඒක දිහා බලන්න කියලා. නොලැබිච්ච 500ක් තියෙනවා ඒක හරි. ඒක ගැන නෙවෙයි ලැබිච්ච 500 ගැන හිතන්න කියලා බුදුහාරෝ කියන්නේ. අපිට පේන්නේම ලැබිච්ච 500 නෙවෙයි. මොකද්ද? නොලැබිච්ච 500. ඒක හැටි ඉතින් කටේ දත් 32ක් තිබ්බට එක දතක් වැටුනොත් ඉතින් දිවත් හොයන්නේ වැටිච්ච දස මිසක් අතියන 31 නෙවෙයිනේ. ඒ වගේ තමයි. නේද? අපිට නැති දෙයක්ම තමයි හැම වෙලාවකදීම අපේ සිත එහාට දුවවන්නේ. එනිසා ලැබෙන දෙයකින් සතුටු වෙන්න පුරුදු වෙන්න. ලැබෙන දෙයකින්. ඒක හරිම නිර්වුල්, හරිම නිදොස් ජීවිතයක්. ඊළඟ නාත කරන ධර්මයේ තමයි පින්වත්නි සිහි ඇති භාවය. මේක ධර්මයේ විස්තර කරනවා. බොහෝ කලකට පෙර කියපු දේවල් බොහෝ කලකට පෙර කරපු දේවල් පවා නිදුකින් සිහි කරන්න පුළුවන් වෙන්න ඕන කියනවා. ඒ තරම් සිහියක්. මොකද්ද? බොහෝ කාලයකට පෙර කියපු දේවල් බොහෝ කාලයකට පෙර කරපු දේවල් පවා පහසුවෙන් මේ මොහොතේ සිහි කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. දැන් මං ඔබෙන් එකවර ඇහුවොත් ඊයේ දවල්ට කෑවේ මොනවද කියලා? ඊයේ දවල්ට මොනවද කෑවේ? අතින් අනලා කටින් කාපු එක මතක නැති ඔය ඇත්තෝ. හිතලා බලන්නකෝ එතකොට බොහෝ කල් කියපු දේවල් කරපු දේවල් සිහි කරයිද සුවෙන්? අනාථද නැද්ද? අනාථයි පින්වත්නි. අනාථයි. සුළුපටු නෑ මේ කියන කාරණා එකක්වත්.
මහා ගැඹුරු ධර්ම කාරණාවලට කලින් බලන්න මේ ටික තියෙනවද කියලා. මේ කියන්නේ බීජ ඇති රෝපණය කරන්න කුඹුර හොඳයිද කියලා බලා ගන්න. අපිට කාපු දේවත් මතක නැහැ නේ පින්වත්නි. සමහර විටකදී දොර වහලා පන්සලට අවිල්ලා කල්පනා කරනවා දොර වහලා දාවේ නැද්ද? එතකොට හිතන්නකෝ කොහොමද ලේසි වෙයිද මේක? ලේසි වෙයිද පින්වත්නි? ලේසි වෙන්නේ නැහැ පින්වත්නි මේක නම්. මේක ලේසි වෙන්නේ නැහැ. මේ වරද සකස් විය යුතුමයි. මේ අවසිහියෙන් දකින්න නිවනක් නැහැ. සිහිය උපද්දව ගන්න වෙනවා. අවසන් නාත කරන ධර්මයේ කියනවා ආර්ය නුවණින් යුක්ත වෙන්න ඕන කියනවා. ආර්ය නුවණ කියලා කියන්නේ දුක දුක හැටියට තත්වාකාරයෙන් අවබෝධ කරගන්න ඕනේ. දුකෙහි හට ගැනීම එලෙස තත්වාකාරයෙන් අඳුන ගන්න ඕන. අනිත්‍යදී අනිත්‍යයි කියලා තත්වාකාරයෙන් අඳුන ගන්න ඕනේ. දුක්ඛදී දුකයි කියලා තත්වාකාරයෙන් අඳුන ගන්න ඕනේ. අන්න ඒ ආර්ය නුවණින් යුක්ත වීමේ ප්‍රතිඵලය තමයි පින්නතුනේ ආර්ය නිර්බිධාව. එහෙමත් නැත්නම් ආර්ය වූ කලකිරීම උපද්දව ගන්න ඕනේ. අද කලකිරීම කියලා කියන්නේ බණ පොතේ කියන කලකිරීම නෙවෙයි. ඔබත් කියනවා මට නම් කලකිරිලා ඉන්නේ කියලා. ඒ හැම කලකිරීමක්ම ඔබ කියන්නේ තමන්ගේ අපේක්ෂාවක් වෙනසිච්ච තැනක් ගැන. ඒක බණ පොතේ කියන කලකිරීම නෙවෙයි. අපේ සෑම කලකිරීමක්ම සිදුවීමක් මුල් කරගෙනයි ඇති වෙලා තියෙන්නේ. හරි නේද? අපි කලකිරෙන හැම තැනකම යම් සිදුවීමක් තියෙනවද නැද්ද? යම් සිදුවීමක් තියෙනවා. නමුත් ධර්මයේ කියන කලකිරීමට සිදුවීමක් වුමනා කරන්නේ නැහැ. ධර්මය ගැන තියෙන අවබෝධය තමයි එතන කලකිරීමට හේතු වෙන්නේ. ඒ කලකිරීම නික්මීම සඳහායි හේතු වෙන්නේ පින්වත්නි. ආර්ය නුවණින් යුක්ත වෙන්න ඕනේ. දැන් කාරණා 10ක් කිව්වා. අනාථයෙක් නොවි සනාථයෙක් වෙන්න මෙන්න මේ කාරණා 10 ඔබ ළඟ ඇතිවිය යුතුමයි. මොනවද මේ කාරණා 10? සීලය, බහුශ්‍රත භාවය, ඊළඟට පින්වත්නි තියෙන්න ඕන කල්යාණ මිත්‍ර ඇසුර, ඊළඟට පින්වත්නි තියෙන්න ඕන කීකරු භාවය, සබ්‍රහ්මචාරීන් වහන්සේලා වෙනුවෙන් කියන්නේ එක්ව ගුණපුරණ අය වෙනුවෙන් විය යුතු දේවල් කැමැත්තෙන් කරන්න ඕනේ. ඊළඟ එක කියනවා ධර්මයට ප්‍රිය භාවය. ඊළඟ එක වීරය. ඊළඟ එක යථාලාභ සන්තුට්ඨිය. ඊළඟ එක කියනවා පින්වත්නි සිහි ඇති භාවය. අන්තිම එක කියනවා ආර්ය නුවණින් යුක්ත භාවය. දැන් ඔන්න කණ්ණාඩිය ඔබ ඉස්සරහ තිබ්බා. දැන් ඉතින් හිතේ හැටියට දොස් බලා ගන්න. හිතේ හැටියට දොස් බලා ගන්න. දොස් බලාගන්නේ දොස් තියාගන්න නෙවෙයි හැබැයි. දොස් බලාගන්නේ දොස් දුරු කරගන්නයි. මේ කාරණා 10 තියෙනවා නම් සනාතයි. මේ කරුණු 10 නැත්තම් අනාතයි. අනාතයි. ඒ නිසා නැවත අවවාද කරන්නේ සනාතයෙක් වෙන්න අනාතයෙක් වෙන්න එපා. හැම දිනාට උතුම් නිවන පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ขังตุ ත්වං สดา නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.    සදා.